समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजत्स सुनन्तु संग मोक्खदं धम्मत् सवන कालो अयं भदन्ता धम्मत् सवන कालो अयं भदन्ता धम्मत् सवන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स अविज्ञा नीवरणानं सत्थानं तन्हा संयोजनानं संधावितं संसरितं ති. සදැහැති කාරුණික පින්වතුනි, අද මෙම උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ප්‍රේමාවති උපාසිකා මාතාව, ලහිරු විදුජය පුතා, හසිත සංජය පුතා, චාමිෂා මීපානී ලේලිය ඇතුළු ඥාති පිරිස විසින් ධර්මදේශනාවේ ආරමුණු විදිහට විශාල ඥාති පිරිසක් සිහිපත් කරලා ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතයට පින් දෙන්නටත්, සුජීවත්ව සිටින බොහෝ ඥාති හිතයිෂීන්ට ආශිර්වාද පමුණවන්නටත් බලාපොරොත්තු වෙනවා. දේශනාව අවසානයේදී විස්තරාත්මක වශයෙන් ඒ පින්තුන්ගේ අරමුණු පරිදි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, අද මෙම ධර්මදේශනාව තුළදී මා ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද, ඒ සඳහා සම්බුද්ධ දේශනාව තුළ තිබෙන උපදේශයන් මොනවද කියන කාරණාවයි. මෙහිදී පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ කෙබඳු වූ උත්තමයන් වහන්සේ නමක්ද කියන කාරණාව පැහැදිලි කර ගැනීම ඉතාම වැදගත්. මේ ලෝකයේ විවිධ කාල වකවානු වල විවිධ සොයා ගැනීම කරන විවිධ පර්යේෂකයන්, විද්‍යාඥයන්, දාර්ශනිකයන් බිහි වෙනවා. එහෙම දාර්ශනිකයෙක් බිහි වුණාම ඔහු සොයා ගන්නා ලද දෙය ආගම් ભેදයකින්, ಜಾති ભેදයකින් තොරව ලෝකයා වැළඳ ගන්නවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. අපි හිතුවොත් එහෙම
ඒ වගේ දුරේක්ෂය සොයාගත්ත අවස්ථාව, එහෙම නැත්නම් ගුවන් යානයේ සොයාගත්ත අවස්ථාව, එහෙම නැත්නම් විදුලි බල්බය සොයාගත්ත අවස්ථාව වැනි විවිධ සොයා ගැනීම. එහෙම නැත්නම් ගණිතඥයෙක් යම්කිසි කාරණාවක් සිදු කිරීම සඳහා කිසියම් සූත්‍රයක්, කිසියම් ප්‍රමේයක් ආදිය සොයාගත්තහම ඒ සොයාගත්ත දේ කිසිම කොටසකට ලඝු කරගන්නේ නැහැ. ඒ හොයාගත්ත කෙනාගේ ජාතියට විතරක් අයිති සොයා ගැනීමක් හැටියට, ඒ හොයාගත්ත කෙනාගේ රටට විතරක් අයිති සොයා ගැනීමක් හැටියට ඒක පටු කරන්නේ නැහැ. ඒ සොයා ගැනීම තුළ කිසියම් විද්‍යාත්මක පදනමක් තියෙනවා නම්, ඒ වගේම සත්‍ය වූ ස්වરૂපයක් තියෙනවා නම්, ඒකාන්තයෙන් මේක ලෝක උරුමයක් හැටියට, ලෝකයාටම අයිතිවාසිකමක් හැටියට සඳහන් වෙනවා, සඳහන් කරන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේත් එවැනි වූ සොයා ගැනීමක් කළ විශේෂඥයෙක් හැටියට තමයි අප පින්වතුනි හඳුනාගත යුත්තේ. ආගම් කතුවරයෙක් හැටියට හඳුනා ගන්නවට වඩා උන්වහන්සේ දාර්ශනිකයෙක් හැටියට හඳුනා ගැනීම උන්වහන්සේ කැමති වුණු ආකාරය. කුමක් පිළිබඳවද උන්වහන්සේගේ සුවිශේෂීත්වයේ තිබෙන්නේ? කුමක් පිළිබඳවද උන්වහන්සේ විශේෂඥ වන්නේ? උන්වහන්සේ විශේෂඥ වන්නේ පින්වතුනි දුක කියන මානව අත්දැකීම පිළිබඳව, දුකෙන් තොර ජීවිතයක් උදා කර ගැනීම, සතුට කියන දේ අත්පත් කර ගැනීම පිළිබඳව මේ ලෝකයේ තියෙන මේ වන විට සොයා ගැනීම වල හොඳම ඉහළම සොයා ගැනීම සිද්ධ කළ උත්තමයන් වහන්සේ හැටියටයි. දුක පිළිබඳව කතා කළ එකම ශාස්ත්‍රූන් වහන්සේ, දාර්ශනිකයා, එකම පුද්ගලයා අපේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි. ලෝකයේ අනාදිමත් කාලයක සිට වසර බිලියන ත්‍රිලියන ගණනක් ඈත අතීතයේ සිටම පුද්ගලයන් දුක නැති ජීවිතයක් උදෙසා විවිධ අත්හදා බැලීම් කළා. විවිධ දේවල් වෙනස් කළා. විවිධ දේ ආදේශ කළා. විවිධ විදිහේ ඇදහිලි, විවිධ විදිහේ යාඥාවන්, ඉල්ලීම්, විවිධ ස්තෝත්‍ර ආදී මිනිසුන් ඒ වෙනුවෙන් පාවිච්චි කළා. හැබැයි වසර ගානක්, වසර මිලියන ගානක් එක දිගට හරියටම නොවිසඳුණු දෙයක් හැටියට තමයි පුද්ගල సంతානය තුළ තනිත වන දුක පිළිබඳව මේ කතාව ගමන් කළේ. එහෙම යුගයක හැමෝම දැක්කට බැලුවට වඩා වෙනස් කෝණයකින් මේ ප්‍රශ්නේ දිහා බලලා ඒට ඊ타මත්ම සත්‍යවාදී වූ, ඊ타මත්ම ප්‍රතිඵලදායක වුණු නිවැරදි ක්‍රමවේදයක් ලෝකයට හඳුන්වා දුන්න උත්තමයෙක් තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන එක පින්නතුනේ අපි සඳහන් කරන්න ඕන. උන්වහන්සේ දුක පිළිබඳ විශේෂඥයෙක්, සතුට පිළිබඳ විශේෂඥයෙක් කියලා කියන්නේ උන්වහන්සේගේ මේ පර්යේෂණය වසර 2-3ක් කාලයක් තිස්සේ, වසර 6-7ක් කාලයක් තිස්සේ දිවෙන සුළු කාලවකවානුවක පර්යේෂණයක් නෙමෙයි. උන්වහන්සේගේ මේ පර්යේෂණය සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේම සිදු කරන ලද ගවේෂණයක්. අවසාන ආත්ම භාවයේ ඒ සියලුම අතීත ආත්ම භාවයන් තුල සිදු කරන ලද පරීක්ෂණයන් නැවත විමර්ශනය කළ හැකි ඥාන කීපයක් උන්වහන්සේට පහළ වෙලා තිබුණා. එකක් තමයි පුබ්බේ නිවාසානුස්මෘති ඥානය. පින්නතුනි, එය ඔබ අසා තිබෙනවා. කල්ප 91ක් ඈත අතීතයට ඉතා සුපැහැදිලිව ඉපදුනේ කොහෙද? සිද්ධ වුණේ මොනවද? ඒ දේවල් සිද්ධ වුණේ මොන හේතුව නිසාද? ආදී වශයෙන් මේ ඉපදුණු සියලු ආත්ම භාවයන් තුළදී උන්වහන්සේ ලැබපු අත්දැකීම්
ඒ අත්දැකීම් ලැබුවේ කුමක් හින්දාද? ඒ අත්දැකීම් තුලින් තේරුම් ගත්තේ මොනවාද කියන සමස්ත ඥාන සම්භාරයම උන්වහන්සේ සතුව මේ අවසන්නාත්ම භාවයේ තිබුණා. ඊළඟට උන්වහන්සේට පරචිත්ත විඥානන ඥානය කියලා ඥානයක් තියෙනවා. ඒ ඥානයත් ඔබ අසා ඇති. වෙනත් කෙනෙකුට හිතෙන, දැනෙන, තේරෙන, හැඟෙන දේ මෙහා පැත්තේ ඉඳලා උන්වහන්සේට ඊටාම නිවැරදිව හඳුනා ගන්න පුළුවන්. පරිේශකයෙක්ට මේ වගේ ශක්තියක් ඊටාම වැදගත්. මොකද අපි පරිේශණයට භාජනය කරන පුද්ගලයා සත්‍ය නොකීවොත්, ඔහු ප්‍රකාශන ශක්තියෙන් දුර්වල කෙනෙක් නම් ඔහු තුළ ඇතිවන සැබෑ හැඟීම ප්‍රකාශ කිරීමට නොහැකි වුණොත් එවැනි අවස්ථාවල පරිේශන දත්ත ඕනෑ තරම් වරදින්න පුළුවන්. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේට තිබුණේ පිනතුනි කෙනෙකු හිතන, පතන, කල්පනා කරන, දැනෙන, තේරෙන, හැඟෙන සියලුම දේ ඊටාම ෂණයකින් උන්වහන්සේට ස්කෑන් කරා වාගේ දැනගත හැකි ශක්තියක්. ඒකට අපි කියනවා පරචිත්ත විඥානන ඥානය කියලා. ඊළඟට චේතෝපරිය ඥානය කියලා මේ අසහාය අද්විතීය දාර්ශනිකයට, පරිේශකයට තව සුවිශේෂී ශක්තියක් තිබුණා. ඒ චේතෝපරිය ඥානය කියලා කියන්නේ හරියට නිකන් ඔබ හිතුවොත් එහෙම පරිගණකයට මොකක් හරි චිප් එකක් දාලා ඒක කියවා බලන ඇප්ලිකේෂන් එකකින් මුදුකාංගයකින් පරීක්ෂා කළාම ඒ චිප් එක හදපු දවසේ ඉඳලා මේ වෙනකන් එය භාවිතා කළ සියලුම කාරණාවන්, තොරතුරු, ඒකේ තියෙන දැන් ඉඩකඩ, ඒකේ තියෙන මකපුවා, ඒකේ තිබිච්ච තවත් බොහෝ දේවල් දැනගන්න පුළුවන් මෘදුකාංගයක් වාගේ බුදුරජාණන් වහන්සේට තිබුණා. කෙනෙක් දැක්කම එයාගේ සංසාර ගමන පරීක්ෂා කිරීමේ, සංසාර ශක්තිය පරීක්ෂා කිරීමේ ඥානය. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ පුද්ගලයෙකුගේ දියුණුව, පුද්ගලයෙකුගේ පරිහානිය මනින මිනුම් දඩු. හැබැයි ඒවට උපකරණ නැහැ. ඒවා පූර්ණ ලෙස වැඩුණු තැනැත්තෙකුට තමයි මාර්ගඵලලාභියෙක් කියලා කියන්නේ. නැත්තම් අරිහත්ත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ නමක් කියලා කියන්නේ. ඒ තනියෙන්ම වර්ධනය කරගත් කෙනෙකුට තමයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියලා අපි කියන්නේ. එතකොට මේකට අපි කියන්නේ චේතෝපරිය ඥානය. කෙනෙකු සතු මේ ආධ්‍යාත්මික ප්‍රමාණය, ආධ්‍යාත්මික ශක්තියේ ප්‍රමාණය එහිදී උන්වහන්සේට ෂණිකව දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඊළඟ කොටස ඔහුට වැඩෙන්න, ඒ තැනැත්තට වැඩෙන්න කුමක් කියා දිය යුතුද, කෙසේ කියා දිය යුතුද කියන එක ඉතාමත්ම ඉක්මනින් හඳුනාගත හැකි ශක්තියක් තමයි මේ චේතෝපරිය ඥානය කියන්නේ. ඒක හරියට නිකන් මේ ස්කෑනරයකට යම් කිසි දෙයක් ස්කෑන් කරපු ගමන්ම ඒකේ දැන් තියෙන තත්වයයි මෙන්න මේ අඩුපාඩු තියෙනවා, ඒකට මෙන්න මේ ප්‍රමාණයන්ට මේ දේවල් එකතු කළොත් ඒකේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා පරිගණකයක් වහාම තොරතුරු අපිට ස්මතු කරලා දෙනවා වාගේ ශක්තියක්. එතකොට මේ මිනිස්සයා, මේ උත්තමයන් වහන්සේ පින්වතුනි මතක තියාගන්න, මේ ශක්තියින් තියාගෙන සිදු කරන ලද්ද පරිේශනයක් හැටියට තමයි සතුට පිළිබඳව විද්‍යාව හඳුන්වා දීලා තියෙන්නේ. දුක පිළිබඳව කතාව පැහැදිලි කරලා දීලා තියෙන්නේ. අතර පුද්ගල సంతානය නැත්නම් චිත්ත ශක්තිය, චිත්ත ස්වභාවය පිළිබඳව මේ තරම් ඥාන සම්පත්තියක් තනි පුද්ගලයෙකුට තිබුණු කිසිම මනෝවිද්‍යාඥයෙක්, කිසිම විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් වෙනතුනේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකයේ ඉඳලා නැහැ. ඉදිරියටත් ඉඳීද කියලා හිතන්න බැරි තරම් මේ ඥාන තුනට අමතරවත් තව උන්වහන්සේටම පමණක් තිබුණු තෙසැත්තෑවක් ඥාන 73ක් පිළිබඳව අදහන් වෙනවා. ඒකේ දිබ්බ චක්කු, දිබ්බ සෝතාදී අපටගේ මානයට පෙනෙන්නේ නැති, ඇහෙන්නේ නැති දේවල් අහන්න, තේරුම් ගන්න පුළුවන් චිත්ත ශක්තියක් උන්වහන්සේ වඩලා තිබුණා. උන්වහන්සේ පහළ කරගෙන තිබුණා. ඉතින් මේ දේවල් එක බලනකොට අද මේ මාතෘකාවට අදාළ සම්බුද්ධ දේශනාව අප පිළිගත යුත්තේ ඇයි? විශ්වාස කළ යුත්තේ ඇයි? ඇදහිය යුත්තේ ඇයි කියන එකට කිසියම් තොරතුරක් ඔබ සතු වුණා කියලා මම කල්පනා කරනවා. ඊට අමතරව මේ
බුදුරජාණන් වහන්සේ වර්තමානයේ පර්යේෂණය වන පර්යේෂණයන් පිළිබඳව කරපු දේශනා තියෙනවා. උදාහරණයක් විදිහට තාරකා විද්‍යාව ගැන, පෘථිවියේ ජන සමාජයේ සම්භවය සිද්ධ වෙච්ච ආකාරය වාගේ දේශනාවන් ගැන, අනාගතයේ ලෝකයේ විනාශ විය හැක්කේ කොයි ආකාරයටද කියලා සඳහන් කරන සත්ත්ව සූර්ය උග්ගමන සූත්‍රය වාගේ දේශනාවන් ගැන, ඊළඟට මේ සමාජයේ පිළිබඳව කරන ලද විවරණ තියෙනවා සිඟාලෝවාද සූත්‍රයේ. සමාජයේ ඉන්න පුද්ගලයන් කොටස් 12කට බෙදලා ඔවුන්ට ඒ අයට අයිතිවාසිකම් වගකීම් බෙදා දක්වමින් කළ පැහැදිලි කිරීම උන්වහන්සේගේ දේශනාවේ තියෙනවා. ආර්ථිකය පිළිබඳව උන්වහන්සේ කරපු විවිධ සංකල්ප හඳුන්වා දීම් විවිධ තැන්වල තියෙනවා. ලෝකයේ පළමු බැංකු ක්‍රමය පවා සම්බුද්ධ දේශනාව තුළ තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වර්තමානයේ පරිශ්‍රණය වන ආර්ථිකය, දේශපාලනය, අධ්‍යාපනය, ඒ වගේම තාරකා විද්‍යාව, විශ්වයේ සම්භවය වාගේ දේවල්. ඊළඟට මේ විශ්වයේ තියෙන ග්‍රහ තාරකාවන්, චක්‍රාවාට, ඒ වාගේ පැවැත්ම ස්වභාවය ආදී ගැන උන්වහන්සේ දේශනා කරපු කාරණාවන් මේ වෙනකොට එකක්වත් බොරු වෙලා තියෙනවද? එකම කාරණාවක්වත් කිසිදු පර්යේෂණයකින් අසමත් වෙලා, අසාර්ථක වෙලා, වැරදි කියලා ඔප්පෙලා තියෙනවද කියලා යමෙක් පර්යේෂණයක් කළොත් වෙනතුනි අපට මොන්න තරම් සතුටු වෙන්න පුළුවන්ද? උන්වහන්සේ දෙසූ මේ උන්වහන්සේගේ ශේස්ත්‍රයෙන් පිටස්තර වාගේ ඒවා. ඒ කියන්නේ උන්වහන්සේ ආධ්‍යාත්මික සුවය ගැන දේශනා කරපු දාර්ශනිකයෙක්. හැබැයි උන්වහන්සේ එයින් පිටත උන්වහන්සේගේ අවබෝධයෙන් පැහැදිලි කරපු අනිකුත් කාරණා ගත්තහම පිනතුනි ඒ කිසිදු කාරණයක් කිසි ලෙසකින්වත් වෙනස් වෙලා නැහැ කියන එක අපට හරි සතුටක් මේ බුද්ධ දේශනාව පිළිබඳ පැහැදිලි කරද්දී. ජීව විද්‍යාත්මකව මිනිසෙකුගේ සම්භවය ගැන, කුසේ ඉන්න දින ගණන ගැන, උන්වහන්සේ කුසේදී දරුවාගේ කලල රූපයේ සිට අවයව නිර්මාණය වෙමින් බිහිවන අවස්ථාවක් දක්වා සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රයේදී සිදු කරන ලද පර්යේෂණය නැත්නම් පැහැදිලි කිරීම අද විද්‍යාවේ සොයාගත් ප්‍රමාණයට වඩා වැඩියෙන් යමක් කියවෙන එකක්. විද්‍යාවට බොරු කරන්නට බැරි වෙච්ච එකක්. අන්න ඒ නිසා පින්තුනි අපේ සම්බුදුරජාණන් වහන්සේ මේ අපේ ජීවිතයට ඉතාම ප්‍රායෝගික කාරණාවක් වන දුක පිළිබඳව දේශනා කළපු කාරණාවත් අපි ඉතාමත්ම විශ්වාසනීයව ශ්‍රවණය කළ යුතු වෙනවා. ඔබ ගණිතඥයෙක් සොයාගත් සූත්‍ර දේශනාවක් එහෙම නැත්නම් මොකක් හෝ විද්‍යාත්මක කරුණක් පිළිගන්නකොට ඒ පිළිබඳ කිසිවක් සලකා බලන්නේ නැහැ. කිසිවක් සලකා බලන්නේ නැතුව එයාට තියෙන ගෞරවයට, එයාට තියෙන ප්‍රසිද්ධියට ඔබේ කාරණාව පිළිගෙන භාවිතා කරනවා. නමුත් අපි මේ කාරණාවේදී ඔබට ඊතරම් අන්තගාමී වෙන්න නැත්නම් ඊතරම් අන්ධ භක්තික වෙන්නට කියන්නේත් නේ. මේ තරම් ශක්තියින් තිබුණු, මේ තරම් හැකියාවන් තිබුණු, මේ තරම් නවීන පර්යේෂණයන් තුළදී කිසි තැනකදී අසමත් නොවුණු උත්තමයන් වහන්සේ ගැන අපි කියන්නේ මේ කියන කාරණාවන් ඔබේ ජීවිතයට යොදලා, ඔබේ ජීවිතයේ සිදුවීම් සමග ඔබ අධ්‍යයනය කිරීමක් කරලා හරිනම් පමණක් පිළිගන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්න ආකාරය. හොඳයි. එහෙමනම් අපි ප්‍රධාන වශයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතුට එහෙම නැත්නම් දුක නැති කර ගන්න ආකාරය පිළිබඳව. එතනදී ඔබට මා සිහිපත් කරන්නට පින්තුනි කැමති දුක කියන කාරණාව, දුක යනු කුමක්ද කියලා කෙනෙක් අහුවොත් මේකට අපි හැමෝටම කියන්න පැහැදිලි උත්තරයක් තේරෙන්නේ නැති වුණත් අපි හැමෝගෙම අත්දැකීම් තුළ මේ කියන කාරණාව තියෙනවා. දැනෙන අතෘප්තිය, අසහනය, පීඩනය, වේදනාව, එපා වුණු ගතිය, කලකිරිලා ඉන්නේ කියලා ඔබ කියන එක ඇති වෙච්ච වෙලාවේදී ඔබේ හිතට දැනෙන යම් ඒ පීඩිත අත්දැකීමකට තමයි බුද්ධ දේශනාවෙත් සමස්ත ආගම් සියල්ලේත් සියලු ආකාරයේ දුක පිළිබඳ කතා කරන පිරිසත් පින්නතුනි දුක කියන වචනෙට තේරුම නැත්නම් දුක කියලා කියන්නේ. මොකක්ද? ඇඬෙන ගතිය, වැළපෙන්න හිතෙන ගතිය, අතෘප්තිය, අසහනය, අසතුට, එපා වුණා වාගේ, කලකිරිලා වාගේ,
පසුතැවුණා වාගේ ඔබට ඔබ ගැන දැනෙන අත්දැකීම. එතකොට මේ අත්දැකීම ඔබට දැනෙන්නේ කොයි තැන්වලදීද කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඔබට දුක කියන එක හුරුයි, දුක කියන එක දැනෙනවා. ඔබට පහසු වෙයි දුක් දුරු කරගන්න ඔබ හඳුනාගත්තොත් ඔබට දුක් දැනෙන්නේ කොතනදීද කියලා. එතනදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය වාගේ සූත්‍ර දේශනා තුලදී ඊටාම පැහැදිලිව බුදුහාමුදුරුවෝ අපට දුක දැනෙන තැන් ටික ගැන අපට දුක දැනෙන ස්ථාන පිළිබඳව පැහැදිලි කළා. මොනවද? ජරාවට නැත්නම් වයෝවෘද්ධ භාවයට දුර්වලත්වයට පත් වෙනකොට අන්න ඒ අවස්ථාවේදී අපිට පීඩනයක් දැනෙනවා. හිතන්න ඔබේ සීයා කෙනෙක්, ඔබේ ආච්චි කෙනෙක්, එයා දැන් වයෝවෘද්ධයි, එයාට තනියෙන් යන්න බෑ, එයාට තනියෙන් ඇවිදින්න බෑ, එයාට තනියෙන් කන්න බොන්න බෑ. ඒ පිළිබඳ එයා ඉන්නේ සතුටින් නෙමෙයි. එයාට ඒ අත්දැකීම් ටික දැනෙන්නේ වේදනාවක් හැටියට, අපහසුතාවයක් හැටියට, පීඩනයක් හැටියට. මේ වගේ යම් තුවාලයක් වුණොත්, යම් විදියකින් අතක් පයක් කැඩුනොත්, යම් විදියකින් ඒ ශරීරයේ කිසියම් තුවාල වීමක්, ආබාධ වීමක් වුණොත්, එතනදිත් ඔන්න ඔබට මේ කියන අත්දැකීම දැනුණා, තේරුණා, වින්දා. දුක කියන එක ඔබට ගෝචර වුණා. ඒ වාගේ සමහර අවස්ථාවල මිය යාම කියන අවස්ථාව, ඔබේ සමීපතමයන් මිය යාම වාගේම ඔබට මැරෙන්න වෙයි. ඔබ මිය යයි. ඔබට කිසියම් සතුරු වදුරක් නිසා හෝ වේවා, කිසියම් අතුරු අන්තරාවක් නිසා හෝ වේවා, කිසියම් රෝග බියක් හෝ වේවා නිසා ඔබට දැනුනොත් ඔබ මිය යන්නට ඉඩ තියෙනවා කියලා ඔබට ඒක දැනෙන්නේ මහා වේදනාවක්, මහා අසතුටක්, මහා අතෘප්තියක්, මහා දුකක් හැටියට. ඊළඟට රෝග බිය මේ දවස්වල දැනෙන එකක්. රෝග වැළඳෙනවා. ඒ රෝගයට සමාජයේ තියෙන පිළිගැනීම මත පවා අපට දුක වෙනස් වෙනවා. දැන් යම් රෝගයක් හැදුනම ඒ රෝගය පිළිබඳ සමාජයේ දරන්නේ යම් අපහාසාත්මක අදහසක් නම්, චෝදනාත්මක ස්වරූපයේ අදහසක් නම් බලන්න ඔබේ ලෙඩේ හැදෙනකොට කොච්චර බයද? එහෙම රෝගයක් හැදුණා කිව්වහම කොච්චර පීඩාවටපත් වෙනවද? ඇතැම් අය මේ වර්තමානයේ පවතින වසංගත රෝගී තත්ත්වය කොවිඩ් පොසිටිව් වුණාම දින 2 3 4 නිින්ද ගියේ නැල්ලු. මට සමහර මහත්තුරු මතක් කරලා තියෙනවා ඒ හිතට දැනෙන පීඩනය හැදිච්ච කෙනෙක්ටම හැර හාමුදුරනේ කාටවත් හිතා ගන්න බෑ කියලා. අසනීප වුණාම ගෙදර අයට හැදෙයිද, තව කවුරු හරි හැදෙයිද, මං මැරෙයිද, ගෙදර කවුරු හරි මිය යයිද, මගේ විස්තර, මගේ මේ කරපු කියපු දේවල් එක්ක චෝදනාවන් එල්ල වෙයිද? මෙහෙම විශාල ප්‍රශ්න ප්‍රමාණයක්, දුක් වේදනා ප්‍රමාණයක්, පීඩිතභාවයකට පත්වීමක් සිද්ධ වෙනවා. මේ වාගේ තව තැන් තියෙනවා. මොනවද? අසමත් වුණාම ඔබ යම් යම් දේවල් කරන්න ගිහිල්ලා ඒව කරගන්න බැරි වුණාම ඔබට දුක දැනෙනවා. පරාජය වුණාම, ඔබ බලාපොරොත්තු ඒවා ඔබට ඕන විදියට හමු නොවුනහම, ඊළඟට සමහරු දාලා ගියපුවාම, සමහරු එක්ක ඉන්න වුණාම වාගේ දැන් මේ සම්බුද්ධ දේශනාවේ මේවට විවිධ වචන තියෙනවා. ඔබ අහලා තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම, ජරා මරණ ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාසාදී මේවා හොඳට බැලුවොත් එහෙම ඔබේ ජීවිතයේ එදිනෙදා ඔබට මුණ ගැහෙන අත්දැකීම් ටිකක් මේ තිබිලා තියෙනවා. ඒ ස්ථානයන්හි ඔබට අර මා මුලින් කීව ඔබට තියෙනවට අකමැති වින්දනය, ඔබට තියෙනවට අකමැති අත්දැකීම ඔබට නිරන්තරයෙන්ම සමීප වෙනවා. ඒ තමයි දුක, අසතුට, අතෘප්තිය, අසහනය, වේදනාකාරී බව වාගේ අත්දැකීම්. එතකොට බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කළා කෙනෙකුට දුක දැනෙන්න පුළුවන් හැම තැනම. මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, පියේහි විප්පයෝග, අප්පියේහි සම්පයෝග, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං ආදී කියලා කියන මේක ඇතුලේ ඔබ මේ වෙනකොට මේ සියලුම දුක් පින්නතුනි විඳලා තියෙනවා. ඒ වගේම මේ සියලු තැන්වලදී ඔබට දැනෙන මේ දුක නැති කර ගැනීමට ඔබ උත්සාහ කරලා
තියෙනවා. හැබැයි ඒ කොච්චරක් දුරට සාර්ථක වුණාද කියන එක ඔබ සිදු කරන ලද ආදේශක කොච්චරක් දුරට එතෙන්දී නිවර්දිවම ගැලපුණාද කියන එක පිළිබඳ ඔබට විවේචනයක් තියෙනවා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඔබට සතුටු විය හැකි තත්වයක් නොමැති බව අපි තාම හොඳින් පිළිතුරේ දන්නවා. එතකොට දැන් මෙතනදී මේ කියන දුක දුරු කර ගැනීමට ඊළඟට ඔබ සොයාගත යුතු කාරණාවන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ කියන තැන්වලදී අනිවාර්යයෙන්ම සෑම විටම ඔබට දුක දැනුණාද? එහෙම නැත්නම් මේ කියන අත්දැකීම් තියෙන සමහර අවස්ථාවල දුක් දැනුනේ නැද්ද කියලා තේරුම් ගන්න කාරණා. ඊළඟට මේ කියන හැම වෙලාවෙම දුක් දැනුණා නම් දුක දැනුනේ මොකක් හින්දාද කියලා ඔබ සොයා ගන්න කාරණාව. අපි මේ කාරණා දෙක පිළිබඳව පින්නතුනි යම් සොයා බැලීමක් පරීක්ෂා කිරීමක් කරමු. පළවෙනි කාරණාව තමයි මේ කියන හැමතැනදීම අපිට දුක් දැනුණාද කියන එක සාපේක්ෂයි. ඔබ මතක් කරන්න ඔබේ ජීවිතේ දැන්. සමහර අවස්ථාවල මිය යාම කියන සිදුවීම ඔබ ගත්ත විදිහ හැම විටම දුක්බර නැහැ. අපි හිතමු ඔබේ නිවසේ හිටියා කියලා ඊටාම වයෝවෘද්ධ, ඊටාමත්ම දැඩිසේ රෝගී වුණු ඔබට ඒ අය බලා ගන්නට ඊටාම අපහසු වැඩ අධික කර වූ ඔබගේ කාර්යභාරයන් කිරීමට පවා සාමාන්‍ය දේ කරගන්න බැරි තරම් ඔබට ලොකු අපහසුතාවයන් බහුල වූ තැනැත්තෙක් ඔබගේ ගෙදර හිටියා කියන්නේ. එයා ඔබේ සමීපතමෙක් වෙන්න පුළුවන්. එයා ඔබේ ඥාතිවරයෙක් වෙන්න පුළුවන්. එයා ඔබේ අම්මා හෝ තාත්තා වෙන්නත් පුළුවන්. එයා ඔබේ දරුවා වෙන්නත් පුළුවන්. මිය ගියාට පස්සේ දැනුනේ ලොකු දුකක්ද ලොකු සහනයක්ද? මරණය කියන්නේ ස්ථීර දුක නම්, මරණය කියන අවස්ථාවේදී දැනෙන්නේ දුක විතරක් නම් ඔබට ඔය දැනුණා වාගේ සැහැල්ලුවක්, සැනසීමක්, කිසියම් විදිහකින් අභ්‍යන්තර සතුටක්, පිටට නොපෙන්නූ තෘප්තියක්, සැනසීමක් ඔබට ලැබෙයිද? මේ කියන සිද්ධිය මරණය කියන එක තුල ගැබ්වෙච්ච එකක් නම්. ඒ කියන්නේ බාහිරින් මිය ගියා ඒක ඇත්ත. සමහරු මරුණම ගොඩක් දුක හිතෙනවා, සමහරු මරුණම ටිකක් දුක හිතෙනවා, සමහරු මරුණාම සතුටු වෙනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔබ ත්‍රස්තවාදියෙක්, අපිට ගොඩක් කරදර කරන කෙනෙක්, අපේ ජීවිත බිලිගත්ත කෙනෙක්, අපිට බෝම්බටවපු කෙනෙක් මිය ගියාම ඔබට දුකක් දැනුණාද සතුටක් දැනුණාද? ඔබ ඒක සැමරුවානේ. ඒ වගේ අපි හිතමු ප්‍රදේශයේ හිටියා කියලා හැමෝටම කරදර කරපු දාමරිකයෙක් පොලිසිය මරලා යාව. දැන් කෙනෙක්ගේ මරණය ඔබ දන්න කෙනෙක්, සමහරට ඥාති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබට දුකක් දැනුණාද? මේ විදිහට ඔබ හිතලා බලන්න හැම කාරණාවක් ගැන. අපි හිතමු ඔබත් එක්ක හිටපු කෙනෙක් ඔබෙන් යාම, ඔබ අතහැරීම, ඔබ සමග අමනාප වීම. හැම විටම ඒ අමනාපයේදී දැනෙන්නේ සමාන දුකක්ද? එහෙම නැත්නම් කෙනාගෙන් කෙනාට වෙනස්ද? එහෙම නැත්නම් තමහර අය තරහ වෙලා අයින් වෙලා ගියාට දුකක් දැනුනේම නැද්ද? ඔබ මිනිස්සෙක් හැටියට ඔබේ ජීවිතය පිළිබඳ ආවර්ජනාවක් කරන්න. ඔබගේ පාසල් වයස ගැන, ඔබගේ තාරුණ්‍ය ගැන, ඔබගේ වයෝවෘද්ධ තලතුණා ජීවිතය පිළිබඳව විවිධ ආයතනවල විවිධ පුද්ගලයන් සමග කර ගනුදෙනු මේ වෙලාවේ සිහියට ගන්න. ඒ සිහිපත් වීම අතර බලන්න සමහරු එක්ක ඔබට වෘත්තීමේ නෑදෑකම හින්දා, එහෙම නැත්නම් ඔබට තියෙන මේ රාජකාරීමේ තත්ත්වය නිසා එයා එක්ක ඉන්නම වෙනවා. හැබැයි ඔබ ඉන්න අකමැති ඇති. ඔබ අකමැති නමුත් ඔබට කැමති අය නිසාත් මේ දුක ඔබට දැනෙනවා. ඔබ ආශ්‍රය කරන අකමැති නමුත් ඒ අය ඔබට කැමති. ඒ හින්දා ඒ අය ඔබ ළඟ ඉන්න හදනවා. ඔබත් එක්ක ඉන්න හදනවා. ඔබගේ දේවල් වලට මැදිහත් වෙනවා. ඔබට දුක් දැනුණානේ. ඔබට මේ අවස්ථාවේදී වේදනාවක්, තරහක්, දුකක්, අසතුටක්, අතෘප්තියක් ඒ ජීවිතයට එකතු වුණා. එහෙමනම් මේකත් සමානද බලන්න. දැන් සමහරෙක් එහෙම අකමැත්තෙන් ඉන්න එකට අපිට හිත හදාගෙන යත් එක ඉන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා අපිට ඉන්නම බෑ. අපිට සතුටෙන් සැනසීමෙන් ඉන්නම පුළුවන්කමක් ලැබෙන්නේ
නෑ. මේ විදිහට බලපුවාම විභාගයක් ෆේල් වෙන තැනදී පවා ඇතමුන් සතුටු වෙනවා. ඇතමුන් දුක් වෙනවා. දැන් සමහර ළමයි විභාග ලියලා ප්‍රතිඵල එන්න ඉස්සරලම හිතලා තියෙන්නේ එයාට කොහොම වෙයිද කියලා. එයාට ප්‍රතිඵලයේ අසමත් එකක් වුණා කියලා දුකක් දැනෙන්නේ. හැබැයි සමහරුන්ට දුක දැනෙනවා. එහෙමනම් පින්වතුනි මෙතනදී මා ඔබට පැහැදිලි කරන්න ඕන ජාති ජරා මරණ ශෝක පරිදේව පියෙහි විප්පයෝග අප්පියෙහි සම්පයෝග පරාජයන් දුර්වල වීම අසමත් වීම වාගේ තැන්වල දුක කියන එක පින්වතුනි දැනෙන්නේ හැම වෙලාවෙම නෙමෙයි. දැනෙන්නේ කොයි වෙලාවේද කියන එක ඔබ හොඳින් හිතුවොත් එහෙම ඔබට දැනෙන එකක් තමයි ඔබ හිතපු දේ හිතපු විදිහට නොවුණු හැම වෙලාවෙම දැනුනේ දුකක්. ඔබ හිතපු දේ හිතපු විදිහටම සිද්ධ වෙච්ච හැම වෙලාවෙම දැනුනේ සැහැල්ලුවක්. සැනසීමක්. ඒක මෙච්චරකටම සත්‍යයි. ඔබ හිතපු එක ඔබට ලැබිලා නැතිව හැබැයි ලැබිලා තියෙන එකේ කිසිදු වරදක් නැතුව ඉතාම හොඳ එකක් වුණත් එතනදිත් ඔබට කවදාවත් සතුට දැනුනේ නෑ පින්නතුනි දැනුනේ දුක. උදාහරණයක් මතක් කරන්නම්කෝ. උසස් වල විභාගෙ ලිව්ව එක්තරා දියණියක් ප්‍රතිඵල ආව දවසේ ඉඳලා එක දිගට කෑම කන්නේ බොන්නේ නැතුව, ගෙදරින් එළියට එන්නේ නැතුව, කාමරෙන් එළියට එන්නේ නැතුව බොහෝම පීඩාවටපත් වෙලා ඉන්න බව ඒ දෙමව්පිය ඇවිල්ලා අපට මතක් කළා. ඊට පස්සේ මේ දරුවා පන්සලට අඬ ගහන එන්න කිව්වහම ඒ ගෙදර අය කිව්වා ඒක කරන්න බෑ හඳුරු අපිත් එක්ක රණ්ඩු වෙනවා, දබර වෙනවා, අඬනවා. එයා මානසිකව හුඟක් වැටිලා ඉන්නේ. හාමුදුරුවන්ට බැයිද ගෙදරට වැඩම කරන්න කියලා මාව වඩම්මන ගියා. මේ දරුවාගෙන් මම ඇහුවා ඔයාගේ ප්‍රතිඵලය මොකක්ද කියලා. අඬන්න වැළපෙන්න දුක් වෙන්න ප්‍රතිඵලය බොහෝම දරුණු වෙන්න එපාය. හැබැයි මේ දරුවා කිව්වා එයාට ඒ තුනක් තියෙනවා කියලා. දැන් ඒ තුනක් කියලා කියන්නේ දුක් වෙන්න ඕන ප්‍රතිඵලයක් නෙමෙයි. හැබැයි මේ දිනියට ඒක දරා ගන්න බෑ. ලංකාවේ හැටියට එක මෙහෙම වෙන්න පුළුවන්. ඒ තුනක් තිබුණත් කැම්පස් යන්න බැයි නම් ඇඬෙනවනේ. දුකයිනේ. පෙරදිලානේ. ඒ හින්දා මම ඇහුවා මේ දරුවගෙන් දිස්ත්‍රික්ක අංකය කීයද කියලා. දිස්ත්‍රික් රෑන්ක් එක අනුව තමයි යන ප්‍රමාණයට එයා අහු වෙනවද කියලා අහුවෙන්නේ. එතකොට පින්වත්නි මේ දියණිය කිව්වා එයා දිස්ත්‍රික්කේ වාණිජාංශයේ 3 වෙනියා කියලා. දැන් ත්‍යාගලාභී දියණියක්. පාසලේ හොඳම ප්‍රතිඵලය ලැබපු දරුවා. දැන් දුක් වෙන්න කිසිම හේතුවක් තේනවද ඔබේ තර්කවලට අනුව විභාගේ පේලුත් නැහැ කැම්පසුත් තේරිලා ඕන කෝස් එකක් කරන්න පුළුවන් එයාට ඕන කැම්පස් එකට යන්න පුළුවන් දක්ෂයෙක් දැන් වාසනාවක් තියෙන දුක් වෙන්න දෙයක් තේනවද? නමුත් මේ දරුවට දැනෙන්නේ දුක. මටත් දැන් හිතා ගන්න බෑ ඇයි කියලා. මං ඇහුවා ඒ තුනකුත් තියාගෙන කැම්පසුත් තේරිලා ඇයි එතකොට ඔයා මේ අඬන්නේ කියලා. ඔයාගේ යාළුවවත් අසමත්ද කියලා. එයා ආයෙත් දරා ගන්න බැරි වේගකින් අඬමින් කිව්වා පළවෙනියා වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට බලන්න මේ ළමයාට ලැබිලා තියෙන ප්‍රතිඵලය ඉතා නරකයි. දිස්ත්‍රික්කේ 3 වෙනියා. මේ ළමයාට ලැබිලා තියෙන ප්‍රතිඵලය ඉතා නරකයි. ඒ තුනක් ඉතාමත් හොඳ ලකුණු ටිකක්. හැබැයි එයා හිතපු එකයි එයාට ලැබුණ එකයි අතර පරතරයක් තියෙනවා පින්නතනේ. අන්නේ පරතරය තුල දැනෙන චිත්ත ස්වභාවයටයි දුක කියන්නේ. මේක මේ විදිහටම අනිත් පැත්තට ගත්තොත් මෙහෙමයි. කෙනෙක් හිතපු එකම ලැබුණොත් ලැබුණ එක කොච්චර අවුල් වුණත් පින්නතුනේ ඒක කොච්චර වේදනාකාරී දෙයක්, පීඩිත දෙයක්, ප්‍රශ්නකාරී දෙයක් වුණත් එතනදී දුක දැනෙන්නේ නැහැ. එක්තනා පුද්ගලයෙක් හිටියා. මෙයාගේ ගෙදර සහෝදර සහෝදරියන් දෙමව්පියන් ඇතුළු මේ සියලු දෙනාට දියවැඩියා රෝගය තිබුණා. පේලියට අම්මා තාත්තට පස්සේ වැඩිමහල් අයියාගේ ඉඳලා මේ රෝගේ එක්කනාට වැළඳමින් ආවා. මෙයාට බාල නංගියෙකුත් වුණා. මෙයා බලාපොරොත්තුෙන් හිටියා ඊළඟට හැදෙන්නේ එයාට කියලා.
හැබැයි යාට හැදෙන්නේ ඉස්සලා නංගිට මේ ලෙඩේ හැදුණා. දැන් මෙයාට දියවැඩියාව නැහැ. වෙනතුනි ඔබ හිතන්නේ එයා සතුටු වෙන්න ඕනද දුක් වෙන්න ඕනද? එයා දැන් ගෙදර අනිත් ඔක්කොටම දරුණු ලෙස දියවැඩියාව රෝගයක් හැටියට වැළඳිලා බෙහෙත් ගනිමින් අපහසුතාව විඳිමින් ඉන්නේ. මෙයාට එහෙම නැහැ. දැන් මෙයා දුක් වෙන්න ඕනිද සතුටු වෙන්න ඕනිද? වෙනතුනි ඔබ කියයි එයා සතුටු වෙන්න ඕන කියලා. නමුත් එයා සතුටුුනේ නෑ. එයාට මේ ප්‍රශ්නේ නිසා මානසික ප්‍රතිකාර ගන්න අවශ්‍ය තරමට පිස්සු හැදුණා. එහෙම වෛද්‍ය ප්‍රතිකාර ලබන අතරතුර එයාගේ මිතුරෙක් කරහා එතුමාව අප වෙත යොමු වුණාම එතුමා සමග කළ සාකච්ඡාවෙන් තමයි මේ තොරතුරු මං හෙළි කරව කරේ. ඇයි එයාට මේක දුකක් හැටියට දැනුනේ කියලා. වෙනතුනි හොයලා බලනකොට එයා බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා එයාට මේ ලෙඩේ හැදෙයි කියලා. කොච්චර බලාපොරොත්තුවෙන් හිටියද කියලා කිව්වොත් මෙයාට ඉස්සරලා ඉන්න අක්කට අසනීපේ හැදුන දවසේ ඉඳලා එයා හැමදාම මාසෙකට එකක් රුධිර පරීක්ෂාවක් කරාලු එයාට සීනිද කියලා බලන්න. එයාට දියවැඩියාවද කියලා බලන්න. හැම පඩි ගන්න දවසකටම පස්සේ දවසේ මෙයා මේ රුධිර සාම්පල් එක අරගෙන බලනවා ඒත් නැහැ. මෙහෙම බලමින් මෙයා හැමදම නිතරම මෙහෙම කරමින් ඉන්නවා. මෙයාට හිතෙනවලු නංගිට හැදුනට පස්සේ ඇයි යාට හැදුන්නේ නැත්තේ? මං අරන් හදාගෙනවත්ද? එහෙම නැත්නම් මට වෙනත් විදිහේ ප්‍රශ්නයක්ද? කවුරුහරි මට චෝදනා කළොත් ඔයාගේ අම්මටත් තියෙනවා තාත්තටත් තියෙනවා අනිත් ඔක්කොටමත් තියෙනවා. ඔයාට නැත්තේ ඔයා ඔය ගෙදර නෙමෙයිද? ඔයාගේ ඇත්ත තාත්තා ඔය ඉන්න තාත්තා නෙමෙයිවත්ද කියලා කිසියම් විදිහක චෝදනාවක් කළොත් මම මොනවද කියන්නේ? මට මොනවද කරන්න වෙන්නේ කියලා හිතලා තමයි පින්නතුනි මෙයාට පිස්සු හැදුනේ. එතකොට බලන්න කිසා ගෞතමීට දරුවා මිය ගියපුවාම දරුවා මිය ගිය බව පිළිගන්න බැරුව හැදුන පිස්සුවයි මෙයාට මේ රෝගේ නොවැළඳුනහම රෝගේ නොවැළඳීම දරා ගන්න බැරිව හැදුන පිස්සුවයි එක වාගේ. ඒ දෙකේම තියෙන්නේ බලාපොරොත්තු සුන්වීම. පින්නතුනි ඔබ හිතන්න මේ රෝගය හොඳ එකක් නෙමෙයි. පහසු එකක් නෙමෙයි. සතුට දනවන එකක් නෙමෙයි. ඒක නැති එකටයි සතුට ලැබෙන්න ඕනේ. හැබැයි මෙයාට නැති හින්දා දැනුනේ අසතුට දුක. ඒ කියන්නේ දුක පිළිබඳ මනෝවිද්‍යාව මොකක්ද? ඔබ හිතන දෙය ඔබට නොලැබෙන හැම විටම ඔබට දැනෙන්නේ දුක. එයාට මෙහෙම වුණොත් කොහොම වෙයිද? එයා ওই විදිහට මාසිකව ගන්න රුධිර පරීක්ෂාවකදී ප්‍රතිඵලයට ආවොත් පින්නතුනි ඔහුටත් හොඳටම සීනි කියලා. එයා දැන් ලොකු රෝගියෙක් වුණා. දැන් මෙතන ඉඳලා ඇඟිලි කපන්න වෙන, ඇස් පෙනෙන්නේ නැති වෙලා යන, වකුගඩු දුර්වල වෙන, අක්මාව විනාශ වෙන රෝගී තත්වයකට තමයි මෙයා මුල පිරුවේ. හැබැයි එයා මේ වෙලාවේ දුක් වෙන්නේ නැහැ. එයා බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය හම්බෙච්ච වෙලාවේ පින්නතුනේ එයා බොහෝ සෙයින් සතුටටපත් වෙනවා. එයා මේක ඥාතීන්ට කියයි, නෑදෑයන්ට කියයි. Facebook පරිහරණය කරන කෙනෙක් නම් ඒකෙත් දායි මටත් සීනි හැදුනා කියලා. මොකද එයාට දැන් ඉෂ්ට වුණා එයා හිතපු දේ. මේ විදිහටම තමයි පින්නතුනේ ඔබේ ජීවිතේ පුරා ඔබට දැනෙන අත්දැකීම් වල ඔබට දැනෙන්නේ දුකද දැනෙන්නේ සැපද කියන එක තීරණය වෙන්නේ. ලෝකයේ සමහරු ඔබට දුක් දැනෙන්න බලපාන්නේ දෙයියෝ කියලා කිව්වට කිසි ලෙසකින්වත් දෙවියෝ අපේ දුක සම්බන්ධයෙන්වත් සැප සම්බන්ධයෙන්වත් වග කියන්නේ. කිසි ලෙසකින්වත් දෙවියෝ අපට ලෙඩ හදන්නවත් විභාග අසමත් කරන්නවත් පවුල් කඩන්නවත් මේ එකකටවත් දායක වෙන්නේ. දෙයයන් කොච්චර සැලකුවා වුණත් දෙයියෝ ඒවා යහපත් කරන්න ඔබට උදව් වෙන්නෙත් නැහැ. දෙවියෝ කියන්නේ අපි වාගේ කර්මයෙන් ඉපදලා කර්මයෙන් ජීවත් වෙලා කර්ම රැස් කරගන්න තව ජීවි වර්ගයක්. සූර්ය වච්චසාගේ කතාව පංචසිකගේ කතාවේ පේනවා දෙයියොත් ප්‍රේමය බිඳිලා දුක් වුණ බව. දෙවියොත් යුද්ධ කරපු බව දජග්ග සූත්‍රයේ තියෙනවා. ඒ හින්දා දෙවියන්ට උනත් දුක තියෙනවා. මොකක්ද? බලාපොරොත්තු බිඳුනොත්. හිතපු එක වැරදුනොත් බලාපොරොත්තු නොවුන එකක් ලැබුණොත් මේක දෙවියන්ට බ්‍රහ්මයන්ට කියලා වෙනසක් නෑ. ග්‍රහ තාරකා අපේ ප්‍රශ්න වලට වග කිය යුතු නෑ.
වස් කවි සෙත් කවි වලින් මිනිසුන්ට මොකුත් වෙන්නේ නැහැ. මිනිසුන්ට ලැබෙන මේ අත්දැකීම් ලැබෙන්න ධර්මයේ කියනවා නියාම ධර්ම පහක්. එක හේතුවක් කර්මය. එක හේතුවක් මේ සබාධමයේ තියෙන බීජ නියාමය, ධම්ම නියාමයේ වාගේ ඒවා. තව හේතුවක් අපි හිතන පතන ආකාරයක චිත්ත නියාමය. මේ විදිහට නියාම ධර්ම පහත් නිර්මාණය කරන්නේ දුක කියලා කිව්වොත් ඒක වැරදි කියලා බුදුහාමුදුරු කිව්වේ. නියාම ධර්ම පහ නිෂ්පාදනය කරන්නේ අත්දැකීම්. ඒ අත්දැකීම් වලදී අපට දැනෙන්නේ දුකද අපට දැනෙන්නේ සතුටද කියන එක මනෝ විද්‍යාත්මකයි, චිත්ත විද්‍යාත්මකයි. මොකක්ද එතන ඔබ මේ වෙලාවේ අවසානයේ පිළිගත යුතු තේරුම් ගත යුතු කාරණාව? ඒ තමයි දුක කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවට. ඔබ හිතන දෙයත් ඔබට ලැබෙන දෙයත් අතර කිසියම් වෙනසක් හටගත්තොත් ඒ වෙනස අත්විඳින ආකාරයට අපි කියන්නේ දුක කියලා. ඒ වෙනස ඔබට දැනෙන ආකාරයට අපි කියන්නේ දුක කියලා. එතනදී ඊටාම වැදගත්. හමු වෙන එක හොඳද නරකද කියන එක කිසිසේත් මේට අදාළ නැහැ. හමු වෙන එක ඊටාමත් හොඳ වුණත් එය ඔබ බලාපොරොත්තු වූ දෙයත් සමග නොසැසඳෙන්නේ නම්, සැසඳෙන්නේ නැතිනම් ඒකාන්තයෙන්ම ඔබට දුකක් දැනෙනවා. මාර මුලින් කී උදාහරණය සිහියට ගන්න. ඒ තුනක් බලාපොරොත්තුෙන් ඉඳලා ඒ තුනම ලැබුණු කෙනාට දැනෙන සතුට දිස්ත්‍රික්කේ පළවෙනියා වෙයි කියලා බලාපොරොත්තුෙන් ඉඳලා ඒ තුනකුත් ලබලා තුන්වෙනියා වෙච්ච කෙනාට සතුටක් නෙමෙයි. මේ විදිහටම ඔබ ගත්තොත් එහෙනම් විභාග විෂයන් තුනම අසමත් වෙයි කියලා හිතපු කෙනෙක් අසමත් වීමට ඔරොත්තු දෙන හිතක් හදාන ඉද්දී විෂයන් දෙකක් වේලලා එකක් පාස් වුණා කියන්නකෝ. එයා අසීමිත සතුටක් ලබනවා. හැබැයි විභාගේ පෙළ. එයාට ඉදිරියක් නැහැ. එයා ආයෙ ලියන්න ඕන. එයාට කිසිදු පිළිසරණක් මේ පාස් වෙච්ච ලකුණින් නැහැ. හැබැයි එයා සතුටටපත් වෙනවා. ඒ සතුට දුක ඔබ සිතන ආකාරයට සාපේක්ෂයි. මෙන්න මෙතනදී පින්වතුනි, ඇයි අපිට හිතන දේම ඉටු නොවෙන්නේ? ඒක මේ ලෝකේ තියෙන බඩුවල වරදක්ද? එහෙම නැත්නම් අපි හිතන එකේ වරදක්ද කියලා තමයි බුද්ධ දේශනාවේ අපට කරුණු අනාවරණය කළේ. ඇතැම් අය, ඇතැම් ආගමිකයෝ, ඇතැම් දාර්ශනිකයෝ, ඇතැම් විද්‍යාඥයෝ මේ සඳහා විසඳුම් කියනකොට මේ සිදුවීමේ වරද තියෙන්නේ භෞතිකත්වයේ තුල කියලයි මතය දරලා තියෙන්නේ. ඒ හින්දා යෝන් කියන්නේ ණයට අරන් හරි ඔය තියෙන බඩුව වෙනස් කරොත් ඔබට දැනෙන දුක නැති වෙයි කියලා. දෙවියන්ට කියලා හරි ඔය තියෙන බඩුව වෙනස් කරගත්තොත්, අත්දැකීම වෙනස් කරගත්තොත්, ස්වභාවය වෙනස් කරගත්තොත් විතරයි දුක් දුරු කරන්න පුළුවන් කියලා මේ අය කියන්නේ. පිනුතුනි මතක තියාගන්න, දේවවාදය, භෞතිකවාදය, නක්ෂාස්ත්‍රය මේ හැම එකක්ම විවිධයි කියා ඔබ හිතුවට එහි ලොකු විවිධත්වයක් නෑ. ඒ ඔක්කොගොම ඉන්නේ එක් පොදු මතයක් තුළ. ඒ තමයි මේ දුකට වග කිය යුත්තේ ඔබේ අත්දැකීම කියන එක, ඔබේ අසනීපය කියන එක, ඔබේ දුර්වලත්වය කියන එක, ඔබේ අංග විකලත්වය කියන එක වාගේ මේ භෞතිකත්වයට තමයි ඔවුන් අදහස් කරලා තියෙන්නේ. එය වෙනස් කර ගැනීමට ඒ එක එක්කනා හඳුන්වා දුන් ක්‍රමයෙන් පමණයි ඔවුන් එකිනෙකා වෙනස් වෙන්නේ. කෙනෙක් කිව්වා පූජාවක් තියලා ඉල්ලන්න, එතකොට ඕක හම්බෙයි, හම්බුනොත් සතුටුයි කියලා. තව කෙනෙක් කිව්වා ග්‍රහ පූජාවක් තියන්න, මේ විදිහේ සුරයක් දාන්න, මේ විදිහේ දෙයක් කරන්න, ඒක කළාම ඔය තියෙන එක වෙනස් වෙලා හරි එක, හොඳ එක, සැපේන එක හම්බෙයි කියලා. තව කෙනෙක් කිව්වා සල්ලි හොයලා එක ගන්න. තව කෙනෙක් කිව්වා ණයට ඒක ගන්න. තව කෙනෙක් කිව්වා මේ මෙහෙම විදිහට. මේ ඔක්කොගේම පොදු අදහස මේ බඩුවේ වරද තියනවා කියන තැන සිට තමයි කතා කරලා තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ විතරක් අර මුලින්මාකී පුබ්බේ නිවාසානුස්මෘති ඥානයෙන් අතීතයේ දුක් දැනුණු විදිහ පරිශ්‍රණය කරලා, පරචිත්ත විඥානන ඥානයෙන් මේ මොහොතේ උන්වහන්සේට අමතරව තවත් නියදි රාශියකට දුක ශෝකයේ දැනෙන විදිහ අධ්‍යයනය කරලා, චේතෝපරි ඥානය ඇතුළු අර තිසත්තා ඥානවන බලයෙන් උන්වහන්සේ තවත් විවිධ මට්ටමේ පරිශ්‍රණ කරලා හඳුනාගත්ත මෙන්න මෙහෙම කාරණාවක්. මොකක්ද දුක කියලා කියන්නේ? පින්නතුනි, මේ භෞතික දේ කිසිසේත්ම බලපාන්නේ නැතුව හිත මූලික කරගත්ත ක්‍රියාවලියකින් අත්විඳින දෙයක්. ඒක ඔබට සරලම තේරුම් ගන්න දෙයක් තියෙනවා. රහත් වෙනවා කියන්නකෝ. කෙනෙක් බුදු වුණා කියන්නකෝ.
ඒ බුදු වුණ රහත් වුණ කෙනාට එතනින් එහාට දුක් නැති බව අපි පිළිගන්නවා. හැබැයි ලෙඩ නැද්ද? හැබැයි මිය යන්නේ නැද්ද? හැබැයි තුවාල වෙන්නේ නැද්ද? හැබැයි අසනීප නැද්ද? හැබැයි එයත් එක්ක ඉන්න කට්ටිය එයා දාලා යන්නේ නැද්ද? දැන් බුදුහාරන්ගේ ශිෂ්‍යෝ දේවදත්ත අරන් ගියා 500ක්. උන්වහන්සේගේ පාදයේ තුවාල වෙලා ශල්‍ය කර්මයක් කළා. උන්වහන්සේට කොන්දේ අමාරුවක් ඔළුවේ කැක්කමක් තිබුණා. උන්වහන්සේ වයෝවෘද්ධ වුණා. කලන්තේ දාලා වැටිච්ච අවස්ථා පරිනිබ්බාන සූත්‍රය තියෙනවා. ඒ කියන්නේ අද්දකීම් සියල්ල එල්ලෙසම පවතිනවා. අඟුලිමාල පින්නපාත ගියපුවාම ලේ බහින්න කුටි කාලා ඉන්නේ. මුගලන් මහරහතන් වහන්සේ ඇට සැකිල්ල පිටිවාගේ කොඩු වෙන්න කුටි කාලා මිය ගියේ. දුක් දැනුන්නේ. දුක් දැනුන් නැත්තේ පින්නතුනේ උන්වහන්සේලා තේරුම් ගත්තා විය හැකි සියලු දේවල්. වෙන්න පුළුවන් දේ හරියට තේරුම් ගත්තම මොකක් වුණත් ඒකට අපිට මහානුගත වෙන්න පුළුවන්. නිසා මේ කාරණාවේදී මෙන්න මෙතන බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන කාරණාව තියෙනවා. ඔබට දුක දැනිලා තියෙන්නේ ඔබ හිතපු එකක් හින්දා. ඒ හිතපු එක තමයි ඔබ ලෝභ එක, ඔබ ආස එක, ඔබ කැමති එක. ඒක වෙලාවකට ඔබ උපකල්පනය කරපු එක ඔබ කැමති එක කියලා ඔබ කියනවා. ධර්මයේ මේකට කියන වචනේ තමයි දුක දැනෙන්නේ තෘෂ්ණාවක් හින්දා කියන එක. ඒ ඔබ ආස කරපු දේ ඔබට ලැබුණේ නැති වුණාම ඒ වගේම ඔබ ආස කරපු විදිහට ඒක නොලැබුණාම දුක දැනෙනවා. ඒක මාමේකී මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමට එකඟයි. මොකක්ද? ඔබ හිතපු දෙයයි ඔබ ලබපු දෙයයි අතර කිසියම් වෙනසක් හටගත්තොත් ඒ චූටිම චූටි වෙනසට පවා ඔබට බොහෝ දුක් දැනෙනවාමයි. මෙහෙම මේක වරදින්න හේතුව බුද්ධ දේශනාවේ මෙන්න මෙහෙම සරලව කියනවා. පින්නතුනි අපි අපේ ජීවිතයට දැනුම එකතු කරගෙන තියෙන්නේ මේ ලෝකේ අපිට ඉස්සෙල්ලා හිටපු අය අපිට කියපුවගෙන් ලියපුවගෙන්නේ උගන්වපුවගෙන්නේ. ඔවුන් මේ ලෝකයේ තියෙන දේවල් හරියටම දැනගෙන හරිම දේ අපිට කිව්වා ලිව්වා ඉගෙනුවා නෙමෙයි. ඔවුන්ට ලැබුණු දේ අපිට ඉගෙනුවා. ඔවුන්ට ඕනුනෙත් නෑ අපිව මුලාවටපත් කරන්න. හැබැයි ඔවුන් දන්න උපරිමය. ඔවුන් දන්න උපරිමය නැත්නම් ලෝකයේ තියෙන සම්මුති දැනුම කියන එක විනෝදිනේ මතක තියාගන්න මෙන්න මෙහෙමයි. පවතින යථාර්ථයට වඩා වෙනස්. පවතින යථාර්ථයේ කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන දේවල් ගැන කවදාවත් ඒ බඩුව හදපු විකුණපු අය ඒවා කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන බව වෙළඳ දැන්වීමේදී කිව්වේ නැහැ. පවතින උපකරණයෙන් අපට ජීවිතයට තියෙන අතුරු ප්‍රශ්න එකක්වත් ගැන ඔවුන් ඒක වෙළඳාම් කරන අවස්ථාවේදී කිව්වේ නැහැ. මේ ඉන්න ලෝකේ තියෙන ප්‍රශ්න එකක්වත් ගැන අපේ අම්මා තාත්තා කිව්වේ නැහැ. විවාහයක තියෙන ප්‍රශ්න ගැන විවාහ වෙච්ච අය අපිට කිව්වේ නැහැ. ඒ අය ඒවා සඳහා උත්තර හොයමින් හැමදාම ගියා. ඔවුන් අපට ඒකේ තියෙන ගැටලු කවදාවත් කිව්වේ නැහැ, හැංගුවා. ඒක මේ ලෝකේ හැටි. ලෝකේ පැවැත්මට ඒක මිනිස්සු හදාගත්ත ක්‍රමය. අන්න එතනදී පින්නතුනි ලෝකයේ පිළිබඳ විශාල දැනුමක් යට ගිහින් තියෙනවා. ලෝකයේ පිළිබඳ ඔබ දන්නේ ඊටමත් වැරදි සහගත කරුණු. ඒ කරුණු මෙන්න මේ වාගේ. එක්ක කරුණ වැරදි. එහෙම නැත්නම් ඔබ දන්නේ භාගෙට. භාගෙට දැනගත්තත් වැරදියට දැනගත්තත් ඔබ දන්නේ හරි දේ නෙමෙයි කියන තැනට එනවා. ඔබට මං කියව එක තේරුණා කියලා මං හිතනවා. ඔබ මේ ලෝකේ තියෙන දේවල් ගැන දන්නේ එක්ක ටිකයි. එහෙම නැත්නම් දන්නේ මේ සමාජයේ ඉන්න පිරිස විසින් ඒ සඳහා නිර්මාණය කරන ලද බොරු දත්ත. මේ දත්ත බොරු වුණත් මේ දත්ත ඔබ දන්නේ ටිකක් වුණත් ඒකේ අවසානය තමයි ඔබ ඒ පිළිබඳ දැනගත යුතු සියල්ල දන්නේ නැහැ කියන එක. මෙන්න මේ නොදන්නාකමට ධර්මයේ කියනවා ලස්සන වචනයක්. ඒ තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඕකේ තියෙන පින්නතුනි මේ සම්මුති සමාජයේ තියෙන දත්ත තුන. එකක් තමයි නමක් එක්ක ඒකට තියෙනවා අගයක්. වටිනාකමක්. ඒක මේ සමාජයේ හදපු එකක්. ඊළඟට ඒකට තියෙනවා අයිතිකාරයෙක්. ඔබ දන්න ඕනම දෙයක් මතක් කරන්න කාගේද කියලා එකක් මතක් වෙනවා. ඉස්සරවම මොකක්ද කීයද ඊළඟට කාගේද කියලා එකක් ඔබට මතක් වෙනවා. ඊළඟට ඔබට අවිත් තියෙනවා සංඥාවක්. ඒක ඔබ ළඟ තිබ්බම කොච්චරක් ඔබට සැනසෙන්න පුළුවන්ද කියලා. දැන් අපිට හිතෙනවා මේ ලක්ෂ 5ක විතර වාහනයක් ගත්තම මෙච්චරයි.
ඒක ලක්ෂ 50ක වාහනයක් ගත්තාම මෙච්චරයි කියලා ලොකු වෙනවා ඒක. ඒක ලක්ෂ 100ක වාහනයක් වුණොත්, කෝටි 6ක වාහනයක් වුණොත් අපි මේ සැප මට්ටම ඉහළයි කියලා අපේ හිතට දාගෙන තියෙනවා. එතකොට ඔය ඔබ දන්න නම මිනිස්සු හැදුව එකක් ඇත්තටම ගත්තොත් ඒක ධාතු ටිකක් කියලා කියන්නේ. ඔබ ඔය දන්න අගය මිනිස්සු හදපු එකක්, වෙලෙන්දෝ හදපු එකක්, ඉල්ලුමට සපයන්න බැරි වෙනකොට ගණන් වැඩි වෙලා හැදිච්ච එකක්. හැබැයි ඒක ගැන ධර්මයේ කියනවා, විද්‍යාවේ කියනවා හැම එකක්ම ශූන්‍යයි කියලා. මේ ඔබ කියන අයිතිය මේ නීති හදන කණ්ඩායම් විසින් නිර්මාණය කරපු ක්‍රම යටතේ ආව එකක්. හැබැයි ඇත්තටම කියනවා ඔය හැම එකක්ම හේතුඵල ධර්මතාවයෙන් යුක්තයි කියලා. ඔබ ඔය මවාගත්ත ඒ නම, ඒ වටිනකම ඒ විදිහට අයිති කරගත්තම ඔබ සතු වෙනවා කියන උපකල්පන මත ඔබට ලැබෙයි කියලා ඔබ හිතාගත්ත සතුට කවදාවත් ඇත්තට මේවා අපි ලං කරගත්තම ලැබෙන ඇත්ත එක නිමි. ඒ හින්දා මේ ටිකට පින්නොතින් අපි කියනවා අවිද්‍යාව කියලා. සම්බුද්ධ දේශනාවේ දුක පිළිබඳව කතා කරනකොට පින්නොතින් කාරණා දෙකක් කියනවා. එකක් තමයි තෘෂ්ණාව දුකට හේතු වෙන බව. ඒක ඔබට කරුණු පැහැදිලි. ඔබ මොකක් කර හිතාන හිටියොත් ඒක නෙමෙයි නම් ඔබට ලැබෙන්නේ, එතනදී ඔබට දුක දැනෙනවා. දෙවෙනියට කියන එක තමයි ඔබට මේ ලැබෙන්නට නියමිත එක හිතා ගන්නට බැරි වෙන්නේ, වැරදි එකක් හිතෙන්නේ ඔබ සතු දත්ත නිසා. ඒ තමයි අවිද්‍යාව. ඒ කියන්නේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා තමයි ඔබට දුක දැනෙන්නේ. තෘෂ්ණාව කවදාවත් දුරු කරන්න බෑ දන් දීලා විතරක්. මොකද තෘෂ්ණාව ඇති වෙන්නේ බඩු ළඟ තියෙන හින්දා නෙමෙයි, බඩු වල වටිනකම හින්දා නෙමෙයි. ඒව ගැන ඔබ දන්නා තොරතුරු නිසා. ඒ නිසා අවිද්‍යාව තියෙන තාක්කල් ඔබට තෘෂ්ණාව තියේවි. තෘෂ්ණාව තියෙන තාක්කල් ඔබට දුකෙන් මිදෙන්න පින්නතුනි බැරි වේවි. දුකෙන් මිදෙන්න ඕන නම් මේ කාරණාව හරියට තේරුම් ගන්න. මොකක්ද? ඔබට දුක දැනෙන්නේ ලෝකේ තියෙන බඩු වල ප්‍රශ්නයක් නිසා නෙමෙයිමයි. ඔබේ හිතේ ප්‍රශ්නයක් නිසා. ඒ හිතෙත් මොකද්ද ප්‍රශ්නේ? ලෝකය ගැන අපි දන්න තොරතුරු දන්නේ විශ්වාසනීයව සහ නිවැරදිව නෙමෙයි. ඒ අවිශ්වාසනීය වැරදි දත්ත වලට ධර්මය කියන්නේ අවිද්‍යාව. ඒකේ තියෙන්නේ වටිනාකම, අයිතිය සහ ලැබෙන සැප සංඥා පිළිබඳ මිත්‍යා දත්ත. ඒ අවිද්‍යාව ඒ නිසා තමයි තෘෂ්ණාව හටගන්නේ. වටිනාකම, අයිති කරගත හැකියවීම, අයිති කරගත්තම සැප ලැබෙනවා කියන තර්කය නිසයි ඔබ යමකට ආසා කරන්නේ. ඔබට ඉරට ආස හිතෙන්නේ නැත්තේ ඉර අයිති කරගන්න බැරි නිසා. හඳේ ඉඩම් ගැන ඔබ හිතන්නේ නැත්තේ තාම ඒවා විකුණන්න නැති නිසා. ඒ වගේ විකුණපු හරි අයිති කරගත්ත හරි ඉඩකඩම් යාන වාහන හෝ පුද්ගල භාවයන් ගැනත් ඔබේ ලෝභය ඔබ අත්හරින්නේ අයිති කරගන්න දැන් බෑ කියලා ඔබට දැනුණ නිසා. ඒ නිසා මෙන්න මෙතන විසඳගමු පින්වතුනි. ඔබට එහෙම තමයි දුක් දුරු කරන්න පුළුවන් එකම ක්‍රමය. කෝටි ගාණක් මුදල් තිබුණත් ඔබේ බලාපොරොත්තු ඊට ඉහළින් නම් ඒ මුදලෙන් ඔබට සතුට ලැබෙන්නේ. මේක අපි දන්න දැක්ක එකක්. ජනාධිපති තරම් බලගතු වුණත් ඒ ඔබේ ඉලක්කයේ බලාපොරොත්තුවේ බලයට වඩා වැඩි අඩු තැනක් නම් එතකොට ඔබට දැනෙන්නේ දුක. ඔබට කොච්චර දේවල්, කොච්චර පුද්ගලයෝ, කොච්චර යාන වාහන තිබුණත් ඔබේ හිතැඟි වලට යටින් නම් මේ තියෙන ප්‍රමාණය, ඔබට තියෙන ප්‍රමාණය කොච්චර ලොකු වුණත් දුකම තමයි දැනෙන්නේ. ඒ නිසා අපි ඔබට ක්‍රමයක් කියන්නම්. හිතන දේ වරදින් නැති වෙන්න හිතන්න පුළුවන් වෙන. ඒ සඳහා තමයි පින්නතුනි බෞද්ධ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. දෙවෙනි දේශනයේදී මීළඟට මේකට සම්බන්ධව අප කරන පැහැදිලි කිරීමේදී ඒ අවිද්‍යාව බිඳුව දක්වාම නිමාවටපත් කිරීමේ බුද්ධ දේශනාව අපි ඔබට පැහැදිලි කර දෙන්නම්. බුදුහාමුදුරු ඉතාමත්ම පැහැදිලිව පැහැදිලි කරපු ගමන් මාර්ගය තුල ඕනම ලෝකේ ඉන්න කෙනෙක්ට ඇහෙනවා නම්, පෙනෙනවා නම්, දැනට දැනෙනවා නම් ඒ මිනිස්යාගේ වෘත්තිය මොකක් වුණත්, වයස මොකක් වුණත් අවිද්‍යාව බිඳුවටම අඩු කරගන්න ක්‍රමයක් සම්බුද්ධ දේශනාවේ තියෙනවා. සම්බුද්ධ දේශනාවට අනුව පින්නතුනි ඔබට පැහැදිලි වෙර කරන්න තියෙන එකම දේ තමයි අවිද්‍යාව බිඳුව නොවි දුක් වලින් තොර සැපක්, උතුම් වූ නිර්වාණ සම්පත්තියක්, මේ සංසාරයෙන් එගොඩ යාමක් ගැන අපට සිත්තිය
නොහැකි. බුදුහාරෝ දේශනා කළා අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංදාවිතං සංසරිතං. අවිද්‍යාව නැමැති නිවන වහපු නීවරණ ධර්මයක් තණ්හාව නිසා ඇති වූ මේ බලාපොරොත්තු ආදිය නිසා තමයි පුද්ගලයා දුකටත් සසර ගමනටත් බැඳී පවතින්නේ කියලා. එයින් මිදෙන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව තුළ ඔබට යම් අදහසක් ජනිත වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් මෙම දේශනාව නිමවටපත් කරනවා. මෙම උතුම් පින්කමේ අද දවසේ පින්බර දායකත්වයෙන් ඇරුවේ පේමාවතී උපාසිකා මාතාව, ලහිරු විදුජය පුතා, හසිත සංජය පුතා, චාමිසා මීපානී ලේලිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින්. විශේෂ වශයෙන් ජූනි 22 වෙනි දිනට අභාව ප්‍රාප්ත වීමෙන් වසරක් පිරෙන බණ්ඩාරවල දිගන තැන්න ගුණසිරි නිවසෙහි පදිංචි විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ I.M. ගුණසේකර මහතාට පින් අනුමෝදන් කිරීමටත් මියගිය පියාණන්ට, සහෝදරයාට, පවුලේ මියගිය අනෙකුත් සියලුම ඥාතීන්ට පින් දීමත් විශේෂ වශයෙන් බලාපොරොත්තු වෙන බව සඳහන් කර තිබෙනවා. ඒ පින්වතුන් බලාපොරොත්තු පරිද්දෙන්ම මියගිය සියලු ඥාතීන්ගේ භවගාමී ජීවිතය සැනසෙත්වා අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව සිටින ආදරණීය මෞතුමියට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ධර්මනුබුරන් සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා. කොරෝනා උවදුරෙන් පීඩාවට පත්ව සිටින ලෝකවාසී සියලු ජනයාට මේ උතුම් පින් බලෙන් සියලු යසවිසුරු නිරෝගී සුවය ඇතුළු අපේක්ෂිත සියලු යහපත් වූ ප්‍රාර්ථනාවන් සමෘද්ධ වෙන්නට මේ පින් හේතු වාසනාම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. සියලු දෙවියෝ මේ පින් ලබාගෙන දිව්‍ය යසවිසුරු වඩාත් වර්ධනය කරත්වා බුදු සසුන ලෝකය ඔබ අප සෑම දිනම ආරක්ෂා කරත් පවසන දෙවියොත් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං